අපේ ජන දැනුම සහ පාරම්පරික කෘෂිකාර්මික ඥානය නොසලකා හරින්නත් බැහැ. 2,20,00,000කට අධික ජනගහනයක කටබඩවල් පුරවන්න නවීන තාක්ෂණයත් එක්ක මුහුවෙච්ච කෘෂිකර්මාන්තය යොදාගන්න සිද්ධ වෙන පසුබිමකදී වුණත්. අපි කාලෙකට කලින් නාවලපිටිය ජී.කේ. උපවංශ මහත්මයාත් එක්ක අපේ ජනතාව අතරේ පරම්පරා ගානක් තිස්සේ පැවතාපු ඒ කෘෂිකාර්මික ඥානය ජන දැනුම පිළිබඳව සාකච්ඡා කළා. ජී.කේ. උපවංශ මහත්මයා කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරලා පසුව බටහිරට ගිහිල්ලා බටහිර කෘෂිකාර්මික අධ්‍යාපනය ලබලා ඇවිල්ලා කාලයක් තිස්සේ ස්වේච්ඡාවෙන් අපේ දේශීය ජන දැනුම කෙම්පහන් ක්‍රම ඒ වගේම පාරම්පරික ගොවිතැන් ක්‍රම ආදිය පිළිබඳව පර්යේෂණ කරපු එක විදිහක විද්වතෙක්. හැබැයි ඔහු කැමති ඔහුව ගොවියෙක් හැටියට හඳුන්වනවට. ඔහුත් සමග මේ කළ සාකච්ඡාව දැන් කාලෙකට කලින් අහන්න ලැබුණත් අපි නව සංස්කරණයක් හැටියට අද තියෙන මේ අවශ්‍යතාවය සලකා බලලා ඔබට අහන්න සලස්වන්න දෙන්න හිතුවා. අපි ජී.කේ. උපවංශ මහත්මයාගෙන් මුලින්ම ඇහුවේ ඔහු තමන්ව ගොවියෙක් ලෙස හඳුන්වනවට කැමතිනේ. ඒ ඇයි කියලා. මම ගොවිතැන ඉගෙන ගත්තේ මගේ දෙමව්පියන්ගෙන් විශේෂයෙන් මගේ සීයා කෙනෙක්ගෙන්. ඊට පස්සේ කෘෂිකර්ම විද්‍යාල විශ්වවිද්‍යාල ඇතුළෙන් විද්‍යාත්මක කියන ගොවිතැනත් ඉගෙන ගත්තා. ඒ දෙකම කරගෙන යනකොට ගොවියෙක් අතින් මම හිතන්නේ ගොවිතැනට විනාශයක් වෙලා නැහැ. මොකද ලංකාවේ තිබෙන ගොවිතැන හෙළ ගොවිතැන ඉතා උසස් මට්ටමේ තිබුණ එකක් නිසා. නමුත් විද්‍යාත්මක ගොවිතැන කියලා ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලින් ඇවිල්ලා අපි අපට උගන්වපු කරන්ට පෙළඹවපු ගොවිතැන ඉතාම විනාශකාරීදායකයි. එතකොට විද්වතුන් අතින් විශාල විනාශයක් වෙලා තියෙනවා. නමුත් ගොවීන් අතරින් වෙලා නැහැ. ඒ නිසා ගොවියෙක් වශයෙන් සිටීමට කතා කිරීමට මම ඉතාමත් කැමතියි. උපවංශ මහත්මයා නිතරම කියන දෙයක් තමයි ගොවීන්ට වඩා ගොවිතැනට හානි කළේ විද්වතුන් කියලා. ඇයි විද්වතුන් කියලා අපි හඳුන්වන පිරිස ගොවිතැනට වැඩියෙන් හානි කළා කියලා ඔබ කියන්නේ? අපි මේකට උදාහරණයක් වශයෙන් අරගන්නම වී ගොවිතැන. අද දියුණු කරන ලද අභිජනනය කරන ලද වී වර්ග වලින් සාමාන්‍යයෙන් අක්කරයකට වීවසල් 200ක් 225ක් පමණ ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් වුණොත් හොඳ ගොවිපළක් තියෙනවා නම් හොඳ ප්‍රදේශයක් තිබුණා නම් සාමාන්‍ය අස්වැන්න වීවසල් 150ක්වත් විය යුතුයි. අපි මේක සංසන්දනය කරන්න පොළොන්නරු දිස්ත්‍රික්කය අරගෙන බලමු. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පස හොඳයි, දේශගුණය හොඳයි, යටිතල පහසුකම් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමාන්‍ය අස්වැන්න වීවසල් 150ක් එන්න ඕන. නමුත් අද තියෙන සාමාන්‍ය අස්වැන්න වීවසල් 75ක් පමණ. ඒ කියන්නේ ලැබිය යුතු අස්වැන්න දෙකෙන් පංගුවක් පමණයි තියෙන්නේ. ඒකට හේතු වශයෙන් අපිට දක්වන්න පුළුවන් පස ඉතාම දරුණු ලෙස නිසරුවිලා තියෙන එක. ඒ දරුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වල් වැඩිවීම, කෘමිහානි වැඩිවීම, දිලි රෝග වැඩිවීම ආදී සිදු වෙනවා. අපි ඉස්සෙල්ලා කළා වගේම පරාක්‍රම බාහු රජුව කීවා වගේ ජලය පරිස්සම් කරන ගොවිතැන් කරා නම් ඒ ගොවිතැන් ක්‍රම අනුගමනය කරා නම් මේ විනාශය වෙන්නේ නැහැ. එනිසයි මම කියන්නේ විද්‍යාව ආපු ගොවිතැන නිසා ලංකාවේ විශේෂයෙන් වී ගොවිතැනත් අනිත් ගොවිතැනත් විනාශ වුණයි කියලා. නූතන විද්‍යාත්මක කෘෂිකර්මාන්තය නිසා අපේ ගොවිතැනට හානි පැමිණෙන්නේ කොහොමද? ඔබ කියනවා පරාක්‍රම බාහු යුගයේ කූට ප්‍රාප්තියට ආව හෙළ ජල කළමනාකරණය, ඒ ජල කළමනාකරණ ක්‍රමවේද පවා මේ නූතන විද්‍යාත්මක ගොවිතැනෙන් වෙනසුණා කියලා. කොහොමද එහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් විද්‍යාවෙන් යමක් ඔප්පු කරගන්නට එහෙම නැත්නම් විස්තර කරන්න බැරි වෙච්චාම ඒක විද්‍යාත්මක නොවේ කියලා කලේ පිට දානවා. ඒ අනුව ලංකාවේ තිබෙන ගොවිතැන ප්‍රාථමිකයි, උවමන තරම් අස්වැන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ වැදගත්මක් නැති ගොවිතැනක් වශයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ තිබුණු දැනීම එක පැත්තකින් නැති වුණා. අනිත් පැත්තෙන් මේ විනාශකාරී ගොවිතැන අපට ඇතුළු වුණා. අපි මෙහෙම අරගෙන බලමු. සාමාන්‍යයෙන් පසක රට පොහොර දැම්මේ නැත්නම් භෝගයකට අවශ්‍ය සෑම පෝෂකයක්ම ඒ තියෙනවා සමබරතාවයකින්. නමුත් සෑම ගහක්ම ජීවාන්තක ප්‍රකාශද යවක්ෂාර නැත්නම් NPK එකේ තියෙන වැඩිපුර ගන්නවා. ඉස්සෙල්ලාම අපි ඔය
NPK න පොහොර මිශ්‍රණය පොහොර වෙන වෙන වශයෙන් දැම්මොත් සාමාන්‍ය පතකට දැම්මොත් අස්වැන්න වැඩි වෙනවා. ඒ తాවකාලිකයි. ඒ කන්න 2 3 4 5ක් විතරක් වෙන්න පුළුවන්. ඉන් පස්සේ අස්වැන්න අඩු වෙනවා. නමුත් මේ හදිසියේ අස්වැන්න වැඩිවීම හුවා දක්වමින් මේ ක්‍රමය තව තවත් ඉදිරියට ගෙනියන්න උත්සාහ දරන එකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ ඉඩම් නිසරු වෙලා තියෙන්නේ. ලංකාව ඉඩම් නිසරුවීම පටන් ගන්නේ කොහොමද? මොකද අපේ ජනයාත් සාම්ප්‍රදායිකව හේන් ගොවි තැන කළා. ඒතර හේන් ගොවි තැනේදී කන්න කීපයක් වගා කරලා ඒ බිම පාළු වුණාම නිසරු වුණාම අතෑරලා දානවා. එතකොට එහෙම පරිසරයක් අපිට තියෙද්දි මේ කියන ප්‍රශ්නයටත් ඒ කියන්නේ ඉඩම් නිසරුවීමටත් අපි පුරුදු විදිහට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වගේ දෙයක් ඈඳලා අතපිය ගන්න පුළුවන්ද අපිට එහෙම? ඔව් මූලිකව ආරම්භ වුණේ විශේෂයෙන්ම වැවිලි කර්මාන්තත් එක්ක. ඒ වැවිලි කර්මාන්ත නිසා අපේ වන විනාශ වුණා. නමුත් ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ මේ විනාශය පටන් ගත්තේ 1955න් පස්සේ පමණ. විශේෂයෙන්ම කෘෂි රසායන සහ නව වී වර්ග ආදී හඳුන්වා දීමට පටන් ගත්තෙන් පස්සේ 1955න් පස්සේ තත්ත්වය බැරෑරුම් වුණා කියලායි ඔබ කියන්නේ. ඇයි මෙහෙම 55න් පස්සේ ඉඩම් සම්බන්ධ තත්ත්වය වඩා බැරෑරුම් වුණේ? ඊට කලින් 840 ගණන්වල මුඩුබිම් පනත යටතේත් මේ රටේ ඉඩම් පවර ගත්තා. ඒකෙදිත් ඉඩම් මහා මංකොල්ලයක් සිද්ධ වුණානේ. එතෙන්දී මේ විශේෂයෙන්ම කෘෂි රසායන පොහොර ඇතුළේ භාවිතයක් තරම් තිබුණේ නැහැ. ඒකම පස සංරක්ෂණ ඊළඟට පෝෂක නිපදවා ගැනීමට රණේල කුලයේ ගස් වගේ වැවීම ආදී හුඟක් දෙයක් සිදු වුණා. ඒ 955න් පස්සේ පමණ අනිත් පැත්තට පෙරළුණා. මට මතකයි මගේ දේශක මහත්මයෙක් කීවා ජීවාන්තකේ හුඟක් ලාභයි. ඒ නිසා ජීවාන්තකේ පිටින් එනලා දැමීම ඉඩමේ හදා ගන්නට වඩා ප්‍රයෝජනවත් ලාභයිද කියලා. ඒකේ ප්‍රතිඵල දකින්න අපිට අවුරුදු 30ක් විතර ගියා. ඔබ කියනවා මේ ප්‍රතිඵල අද නෙවෙයි 1980 වෙනකොට අවුරුදු 30කට පස්සේ දකින්න ලැබුණා කියලා. මොනවද ඒ දක්ක ප්‍රතිඵල? විශේෂයෙන්ම ජෛව විවිධත්වය හීන වෙන්න පටන් ගත්තා. ජෛව විවිධත්වයේ මෙතෙන්දී මම සලකන්නේ ගහ කොළ වැල්. ඒ ගහ කොළ වැල් අඩු වෙන්න පටන් ගත්තාම ඒහා ආශ්‍රිතව ජීවත් වන ශුද්‍ර ප්‍රාණීන් විශේෂයෙන්ම විශාල වශයෙන් අඩු වෙන්න පටන් ගත්තා. පසක ශුද්‍ර ප්‍රාණීන් අඩු වෙනවා නම් ගසකොළ අඩු වෙනවා නම් තුලනාත්මක බව අඩු වෙලා ආකාරවල පස්සේ අපිට කරදරකාරී තත්ත්වයන් එහෙම නැත්නම් ප්‍රශ්න මතු කරන්න පටන් ගන්නවා. අපි එකක් අරගෙන බලමු. කුඹුරු දිහා බලන්නකෝ. කුඹුරු වපුරපුවම හෝ පැලතිටේවට පස්සේ ගොයම් හැර වෙන කිසිම ගහක් නැහැ. ඒ අවස්ථාවේ ජීවත් වෙන්න පුළුවන්නේ ගොයම ආහාර කොට ගන්නා කෘමීන්ට හෝ සතුන්ට හෝ ශුද්‍ර ප්‍රාණීන්ට පමණයි. ඒ කියන්නේ අපේ පරිබෝධකයන්ට පමණයි. නමුත් ජෛව විවිධත්වය තිබුණා නම් අපි පරිබෝධකයන් විනාශ කරන අපේ හිතවත් කෘමී වර්ග අනිත් සත්ව වර්ග අපි කියන්නේ විලෝපකයන් බහුල වශයෙන් ඉන්න පුළුවන්. දැන් වී වගාවේදී අපි හඳුනාගෙන තියෙන්නේ ප්‍රධාන වශයෙන් පරිබෝධකෝ 6 දෙනයි. ඊට අමතරව දැන් මයිටයා ඉන්නවා. ඊළඟට ගොඩවෙල්ලා කියන එක මාතලේ කුරුණෑගල වගේ දිත්‍රු පිටික වෙනවා. ඒ සියල්ලම අරගත්තත් 8 දෙනා ඉන්නේ. මේ 8 දෙනා පාලනය කිරීමට නැත්නම් මේ 8 දෙනා ආහාර කොට ගන්නා විලෝපිකයන් 27 දෙනෙක් පමණ ලංකාවේ ඉන්නවා. ඕනම ප්‍රදේශයක 20ක් විතර ඉන්නවා. එතකොට මේ විලෝපික ගහණය අපිට පවත්වා ගන්න පුළුවන් නම් කෘමිනාශක භාවිත කිරීමක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසාම අපේ ආහාර ජලය දූෂණය වෙන්නේ නැහැ. උපවංශ මහත්මයා, විලෝපිකයන් මගින් පලිබෝධ නාශනය සහ පාලනය සාම්ප්‍රදායික ගොවිතැනේදී සාර්ථකව සිද්ධ වුණාද? ඇත්තෙන්ම ඔව්. දැන් බලන්න කුරුළු පාළුව කියලා කාලේ කුඹුරේ කොටසක් ඉතිරි කරනවා. සමහර විට ඒක නිසරු කොටසක් වෙන්න පුළුවන්. නිසරු කොටසක පීදීම ටිකක් කලින් ඉතිරි වෙනවා. ඒ කලින් පීදනකොට කුරුල්ලෝ එතෙන්ට එනවා. ඇත්තෙන්ම කුරුල්ලෝ ඒ කොටසේ පමණක් කාලේ ඉන්නේ නැහැ. ඒටෙන්ට යවෙන් පස්සේ කුඹුරේ ඉතිරි ප්‍රදේශ වලටත් මොන් යනවා. ගිහිල්ලා කලින් කෘමීන් ඔක්කොම ආහාර කොට ගන්නවා. එතකොට අඩුවීමක් වෙනවා. තවත් එකක් කරගන්නවා. රජවරුන් විසින්ම හදලා තියෙනවා උයන් වතු කියලා. ඒකේ ඒ උයන් වතු වල තියෙන පළතුරු ඕන කෙනෙකුට කන්න පුළුවන්. නමුත් මේ ප්‍රධාන පරමාර්ථය වී තිබෙන්නේ ආහාරයෙන් අවස්ථාවලදී පක්ෂීන් වැනි සතුන් ආරක්ෂා කර ගැනීමයි. ඒ ජෛව විවිධත්වයේ සත්ත්ව කොටස් ආරක්ෂා කරන්න ඕන් තුලින් තමයි අපේ භෝගය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. 1950 දශකයේදී මේ සියල්ල
කනපිට හැරුණා. ඔබ තමයි එහෙම කියන්නේ. ඉතින් කොහොමද ඒ කනපිට හැරීම සිද්ධ වෙන්නේ? විශේෂයෙන්ම රජය හරහා ඊළඟට විධිමත් අධ්‍යාපනය හරහා මේ හුවා දක්වනකොට ඒක පමණක් උගන්වනකොට වෙන දෙයක් නැතිකොට ඒක තමයි අපිට කරන්න වෙන්නේ. දැන් පොහොර භාවිතයේදී මට හොඳට මතකයි මුල් අවදියේ ගොවීන් කැමති වුණේ නැහැ පොහොර ගන්න. ඒගොල්ලන්ගේ කුඹුරු පොහොරට පුරුදු වෙනා කියලා. නමුත් අපි බලහත්කාරයෙන් සමහරට නොමිලේ දීලා තමයි ඒ පුරුදු කරේ. පුරුදු කරලා පස්සේ අස්වැන්න ටිකක් වැඩි වුණා. එයින් පස්සේ ඒක පුරුද්දක් වශයෙන් අරගෙන ගියා. ඒ පමණක් නෙවෙයි. ඒ දවස්වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහෙම වැඩි වෙමින් පාවා අනුමත කරේ කොච්චර පොහොර දැම්මද කොච්චර කෘෂි රසායන විකුණනද කියලා බලන්න. එයින් කියන්නේ රජය සහ අනිකුත් ආයතනවල සහභාගීත්වය නිසා සහ පෙළඹීම නිසා තමයි මේක වෙන්න හේතුව. පැත්තෙන් අපේ තියෙන්නේ පෙරදිග නැත්තම් ලංකාවේ තිබෙන ගොවිතැන මැරගත්තොත් අපි එකට කියමු දැනට හොල්ල ගොවිතැන කියලා. හෙළදෙන්ට ගොවිතැන ගොඩනැගිලා තියෙන්නේ එක විදිහක සම්මතයන් සහ සිද්ධාන්ත මත. නමුත් බටහිරින් ආපේවා වෙනත් සිද්ධාන්ත මත ඇදලා තියෙන්නේ. මෙතෙන්දී මම සඳහන් කරන්න ඕන බටහිර දේශගුණය වෙනස්. පස වෙනස්. සමාජ රටාව වෙනස්. ආහාර රටාව වෙනස්. ඒකට ඒගොල්ල ගොවිතැන් කරන්න ඕන ගොවිද්‍රව්‍ය නිපදවා ගන්න ඕන ඒ රටවල වලට ගැලපෙන්නට. විශේෂයෙන්ම දේශගුණය අරගත්තොත් එහෙම මාස 3ක් 4ක් 5ක් කිසිම භෝගයක් වෙවෙන්න සියලුම ගස් මැරිලා කොළ වැටිලා තියෙන. මේ අවස්ථාවේදී කිසිම කෘමියකට ජීවත් වෙන්න බෑ. ස්වභාවයෙන්ම කෘමි ගහණය අඩු වෙනවා. සීතල නිසා දිලිර වර්ග වෙවෙන්නේ නැහැ. නිසා ඒ රටවල වලට කෘමි හානි සහ දිලිර හානි කියන එකක් නැහැ. නමුත් අපිට ආපුවම ඊට වැඩි හුඟක් වෙනස්. අපේ දවසෙන් පැය 12ක් අවුව තියෙනවා. පැය 12ක් රාත්‍රී කාලේ තියෙනවා. ඒකම සාමාන්‍යයෙන් තෙතමනේ හැම අවුරුද්දේ විසිරීම තියෙනවා. ඒ නිසා හැමදාම අපේ ගස් කොළන් තියෙනවා, කොළ පාට තියෙනවා. කොළ පාට තියෙනවා නම් යම් යම් සතුන්ට ආහාර තියෙනවා. සත්ව ගහනත් වැඩි, වාර්ගික ගානත් වැඩි. ඒ වාර්ගික ගාන වැඩි වෙනකොට විලෝපිකයොත් වැඩි, පලිබෝධකයොත් වැඩි. ඒ නිසා පලිබෝධකයෝ විලෝපිකයෝ දෙගොල්ලම සම තුලනාත්මක භාවකින් ඉන්නවා නම් කෘමි නාශක භාවිත කරලා කාවෙල අර එක කොටසක් කෘමි විනාශ කරන්න උවමන කරන්නේ නැහැ. දැන් තවත් එකක් අරගෙන බලමු. අපි මේ ප්‍රදේශය අරගත්තොත් ගෝවා කොටුවක් දිහා බලන්න. ගෝවා කොටුවේ ගෝවා හැර වෙන කිසි වල් ගහක්වත් නැහැ. එතකොට එහෙමනම් ඒ ගෝවා කොටුවේ ජීවත් වෙන්න පුළුවන් ගෝවා කන අය විතරයි. ඊ මන්දිවට අපි යූරියා වගේ රටපොරක් දාලා ගස් වේගෙන් මාංශල් බව වැඩි වෙනවා. මේ වෙන විදිහකින් කියනවා නම් අපි අර අපේ පලිබෝධකයන්ගේ හතුරෝ නැති කරලා ඔවුන් ආරක්ෂා කරනවා. එක පැත්තකින් ඔවුන්ගේ බෝවීම වැඩි කිරීමට ඔවුන්ගේ මාංශල අපේ ඔවුන්ගේ ආහාරවල මාංශල ගතිය වැඩි කරනවා. ඒකම ප්‍රමාණයත් වැඩි වෙනවා. ආහාර වැඩි කරනවා. ආහාර වැඩි වෙනකොට වැඩි වෙනවා. එතකොට අද කරන ගොවිතැන් ක්‍රමයේ යටතේ ඒ ක්‍රමයේ තියෙන බැඳිලා තියෙන එකක් තමයි කෘමි හානි නැත්නම් පලිබෝධක හානි එන එකම. නාවලපිටිය උපවංශ මහත්මයා සමග අපේ පාරම්පරික ජනගොවිතැන ඒ දැනුම පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ අපි. හොඳයි. මම අතුරු ප්‍රශ්නයකට අහන්නම්කෝ. 50 දශකයේ අග මේ ව්‍යසනය ඔබ කියන ව්‍යසනය රටට ගලා එනකොට ඇයි කවුරුවත් විරුද්ධ නොවුනේ? ගොවියෝ මොනවද එතකොට කළේ? ඇත්තෙන්ම මේ විරුද්ධතාවයක් තිබුණා. හැබැයි එඩිතර විරුද්ධතාවයක් නෙවෙයි. භාවිත නොකිරීම තුළ මම මේ ඉස්සෙල්ලා කිව්වා වගේ රටපොහොර දෙනකොට ඒගොල්ලෝ භාවිත කරන්නට අකමැති වුණා. ඉනම් රටපොහොරට පුරුදු වෙනවා කියලා කාලේ. නමුත් අපි පිටිපස්සෙන් දෙපාර්තමේන්තුව හා අනිකුත් ආයතන එහෙම නෙවෙයි මේ පොහොර දැම්මොත් තමයි අස්වැන්න වැඩි වෙන්න ඕන. විශේෂයෙන්ම කරුණු දෙකක් අපි සඳහන් කරා. එකක් තමයි වැඩි වෙන ජනගහනයට වැඩි වෙන ආහාර නිපදවීම සඳහා නව තාක්ෂණය භාවිත කරන්න ඕන කියලා. නමුත් මේක කිසි විටකත් ඝර්ම කලයිපෙන්න සිදුවෙලා නැහැ. ඒක මිත්‍යාවක් තමයි ඇත්තෙන්න. අනිත් එක තමයි යම් කිසි ඉඩමකින් වැඩිපුර අස්වැන්නක් ගන්නවා නම් පොළොවෙන් බොහෝ දේ පෝෂක අරගන්නවා. ඒ පෝෂක ආපහු දැම්මොත් නොදැම්මොත් අස්වැන්න අඩු වෙනවා කියලා. මේ මත දෙක උඩයි අපි ඒගොල්ලෝ පැහැදිලිවම නැත්තම් බලයෙන් විස්තර කරන්න පටන් ගත්තේ. නමුත් මෙතෙන්දී ස්වභාවයෙන්ම අපි යොදාගත්ත ප්‍රතිචක්‍රීකරණය එතනින් ගියාම පුරන් කිරීම වගේ වැදගත් අංගයන් හිමින්තරේ එයින් යහකට යන්න ගියා.
විශේෂයෙන්ම අධ්‍යාපනයේ තිබෙන බලකිරීම සහ බලපෑම් නිසා තමයි යන්න උනේ. දැන් උනත් සමහර පාන් ක්‍රම තියෙනවා, සමහර ක්‍රම තියෙනවා. ඒවා කරන අය ඊට රහසිගත වෙයි. එහෙම නැත්නම් ප්‍රසිද්ධක් නැතුව කරන්නේ සම්ප්‍රවිද්‍යාවට ලැජ්ජාවට පත් වෙන්න වෙයි. එහෙම නැත්නම් යම්කිසි විවේචනයකට ලක් වෙන්න කියලා. ඔබ කියනවා ජනතාව විරෝධය දැක්කුවා. නමුත් නිලධාරීන් නිසා ඒ විරෝධය යටපත් වුණා කියලා. ඇයි නිලධාරීන් එහෙම කළේ? ඔවුන්ට බහුජාතික සමාගම් වලින් කිසියම් ලාභයක් ලැබුණද, වාසියක් ලැබුණද? එහෙම නැත්නම් නිලධාරීන්ට එහෙම සිද්ධ උනේ කරන්න ආණ්ඩුවල බලපෑම් නිසාද? මම හිතන්නේ ලාභ ප්‍රයෝජන සඳහා කියලා කාලා අපි ඉගෙන ගත්ත දේ හරි කියලා අපිට තීරණය කරගත්ත එකේ වැරද්ද උනේ. එතෙන්දී ඉගෙනු අය කිසි විටකත් කිසිම උත්සාහය දැරුවේ නැහැ. ලංකාවේ අවුරුදු 30000ක් පමණ ඊටත් වැඩි කාලයක් දිනු වෙච්ච කෘෂිකර්මයේ වැගදගත් අංග තිබුණාද කියලා අහකල් තේරුම් ගන්නට. ඒ වෙනුවට උගල කරේ ඒ සියල්ලම නිෂ්ප්‍රභා කරා ඊ타මත්ම පහත් තත්ත්වයේ ක්‍රම කියලා. ඒකයි ප්‍රධානම හේතුව. උපවංශ මහත්මයා, ඔබ කියන ඒ පැවති පාරම්පරික ජන දැනුම ඇයි නිලධාරීන්ගේ වැඩ කටයුතු වලට මුහුණ නොකරගත්තේ? ඒ දැනුම නිලධාරීන්ට ලබා දෙන වැඩපිළිවෙලක් එවකට කෘෂිකර්ම බලධාරීන් සතුව තිබ්බේ නැද්ද? එවකට පමණක්නේ දෙමුත් නැහැ. අපි පිළිගන්නේ බටහිරින් එන සංකල්ප සහ සිද්ධාන්ත ඒ අනුව වැඩ කරන එක. ඒ පොතක නැත්තම් අපි පරිශීලනයක්වත් කරන්නේ නැහැ. නමුත් එක තවත් අර තියෙනවා දැන් මේ සිද්ධාන්ත දෙක දෙපැත්ත සිද්ධාන්ත සහ සම්මත වෙනස් කියලා කිව්වා. ඒ නිසා අරකට ගැලිලි ඉන්න මිසක මේ පැත්ත හොයන්නේ නැහැ. හැබැයි දැනට ඉන්නවා මහාචාර්යවරු කීප දෙනෙක්. ඒගොල්ල විවෘත වෙලා තියෙනවා. ඒගොල්ල දැන් තේරුම් අරගෙන තියෙනවා ලංකාවේ තිබුණු ගොවිතැනේ විශේෂ අංග තියෙන ඒවා ඉතාමත් ප්‍රබලයි. නමුත් විද්‍යාත්මක අද තියෙන ක්‍රම අනිත් ඔප්පු කරන්න බෑ. ඔවුන්ගේ ඉල්ලීම අපි ඒක විද්‍යාත්මක ඔප්පු කරන තෙක් ඒකේ ප්‍රතිඵලදායි නිසා කරගෙන යන්න කියලා. මෙතෙන්දී අද අපිට සන්තෝෂ වෙන්න ඕන විශ්වවිද්‍යාල කීපයක විශේෂයෙන් පේරාදෙණිය විවෘත විශ්වවිද්‍යාලයේ කැලණිය රුහුණ වගේ ඒවා මේකට දැන් විවෘතයි. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉක්මනින්ම ගොඩක් දේශීය ගොවිතැනෙන් ඇතුල් වෙයි කියලා කෘෂිකර්මයට. ඔබ මේ කියන්න උත්සාහ ගන්නේ නූතන විද්‍යාත්මක ක්‍රමයේ ගැටලුවක් තියෙනවා, අපි එයින් මිදෙන්න උවමනයි කියලාද? ඔව් ඇත්තෙන්ම ඔව්. අපි උදාහරණයකට අරගමු. අපි භාවිතා කරනවා නැකත් බොහෝ දුරට වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. එහෙම දෙයක් අරගොල්ලන්ට හිතන්න බටහිරට හිතන්නවත් බෑ. මෙහෙම නැකත් වලින් වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කිව්වොත් තමාට හිනහ වෙනවා. ඒක ඒසේ ආරක්ෂා කරන ගොවින් එනිසා හිනාවට බයයි නිශ්ශබ්ද ඉන්නවා. දැන් මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕන අධ්‍යක්ෂකයන් අනුව අපිට දැන් පුළුවන් පසුගිය අවුරුදු දෙක තුනේ මහන්සිය ප්‍රතිඵලයක් වශයෙන් අලින්ගෙන් යායක් හෝ තමන්ගේ බිම් කොටස ආරක්ෂා කරගන්න. නමුත් නවීන විද්‍යාව මොනවද කරන් තියෙන්නේ? විදුලි වැට විතරයිනේ. විදුලි වැටත් තිබුණත් මාස දෙක තුනක් යනකොට කොහොම නමුත් අලින් එක කඩලා දානවා. මොකද මෙතෙන්දී අපි කරන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න දෙවියන්ට යායක් කොහොම යායක් අපිට ආරක්ෂා කරගන්න ඕන නම් ඒ ප්‍රදේශයේ දෙවියන්ට පූජාවක් කරලා ඉල්ලීමක් කරලා යාතිකාවක් කරලා සිංහකරණයේ තියෙන වෙලාවක සුබ මොහොතක සුබ නැකතකින් වැටක් පිරීම පමණයි. දැන් මේක ඇත්තද කියලා බලන්න මම නැවත නැවතත් කියනවා ලැමසූරිය ප්‍රදේශයක් තියෙන ඔබලට කිට්ටුයි මෙතෙන්දල. ඒ ගමේ දැනට කන්න 4ක් Tamanගේ කුඹුරු ආරක්ෂා කරන්නේ ඒ ක්‍රමයට. සමහර විට තමයි ඉදිරියේ මේ යනකොට ඒගොල්ලෝ පෙළ රකින්නවත් එන්නේ නැති. හොඳයි. මෙහෙම අපිට එකපාරම මේවා කියන්නට බැහැනේ. එකපාර ජනගත කරන්න බෑ. ඉතින් මේවා ගැන වගකිව යුතු අංශ පර්යේෂණ කරලා තියනවාද? සාධක සහිතව පෙන්ලා දෙන්න පුළුවන් නම් ජනතාව නොපිළිගෙන ඉන්නේ නෑනේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජය නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාතික ගොවි ජාලයේ සමාජිකයන් වශයෙන් එකට සම්බන්ධ වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වුණා. උපවංශ මහත්මයා, ඔබ මේ සඳහන් කරන දේවල් විද්‍යාත්මක ක්‍රමයක් එක්ක ගලප ගන්න දුෂ්කරයි නේද? සංකල්පීය වෙනස්කම් තියෙනව නේද? ඔව්. දැන් බටහිර අධ්‍යාපනයට ලක් වෙච්ච ඕනම කෙනෙක් අහන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා තියෙනවද? ඉතින් මේ පරීක්ෂණයක් නැත්නම් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් පරීක්ෂණ කරන්න කොහොමද තියෙන්නේ? අමාරුයිනේ.
වෙලාවක කණු ටිකක් හිටන අලියෙන්නේ නැහැ. ඉතින් කේස් ස්ටඩීස් වගේ කරතොත් පමණයි පුළුවන්. ඒ නිසා අපි මේවා වෘද්ධ කරනවා ස්ථාන කීපයක මේක කරලා බලනවා. ඇත්තට මේක මේ විදිහටම වැඩ කරනවද කියලා බලන්න. ඒ විදිහෙන්වත් අපි උත්සාහ කරනවා මේ බටහිර අධ්‍යාපනයට යට වෙච්චි විද්වතුන්ටත් මේක කියපාන්න. ඔබ අප කැමති වුණත් අකමැති වුණත් බටහිර ඥානය අප වෙත ගලා ඇවිල්ලා තියෙන්නේ. ඇයි අපි උත්සාහ නොකළේ එක පැත්තකින් අපිට ඒ ජන දැනුමක් හැටියට හෝ නැත්නම් සමාගම් දැනුම හැටියට පෙන්වලා දෙන දෙයක් අපිට ගලාගෙන එද්දි අපේ දැනුම ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරන්න. මගේ දැනුමේ හැටියට නම් එහෙමකත් තිබුණේ නැහැ. නමුත් දැන් අවුරුදු 5ක් 6ක් වෙලේ ඉඳලා අපේ ජාත්‍යන්තර ජාලයක් තියෙනවා. කැම්පස් කෙලේ ඒකෙදී නම් මේ අදහස් හුවමාරු වෙනවා. මේ දවස්වල සේනාදල බුහානියක් තියෙනවනේ. ඔබ පවසනවා භෝගවල මාංශල බව වැඩිවීම පලිබෝධ ගහන ඉහළ යන්න බලපාන ප්‍රමුඛ හේතුවක් කියලා. මාංශල බව වැඩි වෙන්නේ රසායන පොහොර භාවිතයෙන්. මොකක් වුණත් මාංශල බව වැඩිවීම ගොවියා අකමැති දෙයක් නෙවෙයි. ගොවියෝ හිතනවා මාංශල බව වැඩි වෙනවා හොඳයි කියලා. ඉතින් ඇයි එහෙමනම් භෝගවල මාංශල බව වැඩිවීම ප්‍රශ්නයක් කියලා අපි කියන්නේ? මම ඉස්සෙල්ලා චිත්‍ර කරා වගේම භෝගයකට ප්‍රධාන වශයෙන් මූලධන තුනකුත් තවත් 11කුත් අවශ්‍යයි. අපි දෙන්නේ ප්‍රධාන තුන පමණයි. ප්‍රධාන තුන දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අනිත් ඒ වගේ ඌනතාවයක් වෙන්නේ කන්න කීපයක් යනකොට. එතකොට ඌනතාවයක් කියන්නේ මාන්දම හැදෙනවා වගේනේ. ඒ අවස්ථාවේදී අපිට කෘෂි රසායන භාවිත කරන්න වෙනවා. තවත් එකක් කියන්න ඕන. ඔබම දන්නවා ඇති කාබනික වෙන එහෙම නැත්නම් ගොඩේ හැදෙන එළවලුකුයි ඔය කියන පොහොර දෙවක දාලා ගන්න එළවලුකුයි රසයේ වෙනසක් තියෙනවානේ. එතකොට ඒ රසයේ වෙනසක් නම් රස වෙනස්, ගඳ වෙනස්, සුවඳ වෙනස්. ඒ දෙකම එහෙම නම් ඒ වගේ ආහාර වටිනාකමත් වැඩි වෙන්න ඕනනේ. ඔබ ඒ තත්ත්වයක් නැහැ. නමුත් අපිට හුඟක් දැනට වෙලා තියෙන්නේ කාබනික ගෙවිතන හෝ එළගො වෙතන පිළිබඳ දැනුමක් නැති නිසා ප්‍රතික්ෂේප කරන නිසා අස්වැන්න වැඩි නැහැ, අස්වැන්න අඩු නැහැ. මේකෙත් ඒ වගේම අස්වැන්න තියෙනවා. නමුත් මේ ජෛව විවිධත්වයට ආරක්ෂා කරගෙනමයි ඒක තියෙන්නේ. මේ කරුණු පැහැදිලි කිරීම සඳහා මම එතනට හුඟක් දුරට මේ අයකෝ දෘශ්‍ය ආධාර මගින් එහෙම නැත්නම් ගොවින් එකට වැඩ කරන්න වෙනවා. කාබනික ගොවිතැනනුත් රසායන ද්‍රව්‍ය යොදවුම සමානව අපිට භෝගවල අස්වැන්න වැඩියෙන් ලබන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවද? අපි කාබනික ගොවිතැන නැත්නම් පරිසර ගොවිතැන කරන ආයතන කීපයක් තියෙනවා. ස්වාධීන ආයතන එන්ජෝස්ලි රාජ්‍යන සංවිධානයේ ඒ හැම දෙනාගේම අත්දැකීම අස්වැන්නේ වෙනසක් නැහැ කියන එකයි. එපමණක් නෙවෙයි රස ගුණෙන් වැඩි. රසායනික භාවිතය නිසා පලිබෝධකයෝ වගේම උන්ගේ විලෝපියොත් විනාශ වෙන්න පුළුවන්. එහෙම විනාශ වීම එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් එක පලිබෝධකයෝ රසායනික වලට හුරු වීමත් ප්‍රශ්නයක් නේද? මෙතෙන්දී මම කරුණු තුනක් කියන්නම්. පළමුවෙන් කෘමිනාශක උදාහරණයක් කෘමිනාශක අරගන්න. කෘමිනාශක කියපුවම විලෝපිකයොත් පලිබෝධකයොත් දෙල්ලම මැරෙනවා. දෙවෙනිව විලෝපිකයන්ට තියෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. අඩු වීම නිසා ඉතිරි වෙන සංඛ්‍යාව තවත් අඩු වෙනවා. ඒ නිසා අවස්ථා 3-4කදී කෘමිනාශක කිස්සොත් ඉන් පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් විලෝපික සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා. එතකොට පලිබෝධකයන්ට හොඳ අවස්ථාවක් තියෙන උන් දාන හැම බිත්තර කැරල්ලක්ම හොඳට පැලවෙලා රැකිලා පණුව පිළවල මේ පලිබෝධකය වැඩි වෙනවා. ඒක පැත්තකින්. ඒක ආරක්ෂාවක් වුණා. අනිත් පැත්තෙන් ඔබ කීවා වගේ ප්‍රතිරෝධය වර්ධනය වෙනවා. ප්‍රතිරෝධය වර්ධනය වෙනවා කියන්නේ මේ අපි ඉහින කෘමිනාශකයට ඔරොත්තු දීමේ හැකියාව අවුරුදු දෙකදී ඇති කරගන්නවා. ඒ නිසා අලුත් කෘමිනාශක නිපදවන්න වෙනවා. ඒවා නිපදවන්න පුළුවන් පොහොසත් රටවල් වලට පමණයි. ඒ නිපදවීම සඳහා විශාල වියදමක් යනවා. ඒ වියදම ඔක්කොම අපේ භාවිත කරන්න වෙනවා. තුන්වෙනි කරුණ තමයි ඊළඟ කරුණ තමයි දැන් විලෝපකව නැති නිසා පලිබෝධකව මෙන්ම සාමාන්‍යයෙන් අපට ප්‍රයෝජනයක් හෝ අප්‍රයෝජනයක් නැති කෘමීන්ගේ ගහනත් වැඩි වෙනවා. මොකද ඔවුන්ගේ බිත්තරත් ඔවුන්ගේ සලබෙත් ඉතුරු වෙන නිසා. ඒ නිසාම දැනට අපට හානියක් නොවන
කෘමීන් පවා හානිදායක තත්ත්වයට පත් වෙනවා. එවැනි කෘමි වර්ග 20ක් පමණ ලංකාවේ දැනට හඳුනාගෙන ඉන්නවා. ඒකට කරුණු 3කින් අපි මේක විනාශ කරගන්නවා. ඔබ පෙන්වලා දෙන පරිදි 50 දශකයෙන් පස්සේ අපිට ලොකු හානියක් වුණා නම් ඇයි ඒ කාලේ ඉඳන් තිබ්බ ආණ්ඩු ඒ වෙමින් තිබුණු හානිය ගැන විමසිලිමත් නොවුනේ උපවංශ මහත්මයා? ඒකට නම් පිළිතුරක් දෙන්න බෑ මට. මම හිතන්නේ ඒක රජයට අපි දොස් කියන්න හොඳ නැහැ. අපි මෙතෙන්දී දෝෂාරෝපණය කළ යුත්තේ විද්වතුන්ටයි. විද්වතුන් විවෘතව බලවෙන්නේ නැති නිසා, ඔවුන් මේ ගැන සිවීමක් කරේ නැති නිසා, අධ්‍යයනයක් කරේ නිසා මේ යට වැළලීම යන්න පටන් ගත්තා. ඒකයි කාර්යය. හොඳයි, එතකොට ගැටලුව තියෙන්නේ නාමධාරී උගතුන්ගේ පැත්තේද? විශේෂයෙන් කෘෂිකාර්මික ශාස්ත්‍රයට සම්බන්ධ උගත්තු ගත්තාම ඒ අයගේ පැත්තේද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මම හිතන්නේ ලංකාවේ පමණක් නෙවෙයි, සියලුම දියුණු වන රටවල තත්ත්වය ඒකයි. ඇයි එතකොට මේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම පිටුපස්සේ අපේ රටේ අසංවර්ධිත බව දඩමීමා කරගත්ත බහුජාතික සමාගම් නැද්ද? මොකද ඒ අය වැඩි ලාභ ලබන්න ඕනෑම රටක ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා පහු කාලවල ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බහුජාතික සමාගම් කෘෂි නිෂ්පාදන වෙළඳාම් කිරීමේදී ප්‍රයෝජන ගත්තා. වැඩිපුර විකුණොත් තමයි ඒගොල්ලන්ට වැඩිපුර ආදායම් තියෙන්නේ. සමහරට හොඳම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ටික තමයි ඒගොල්ලෝ යොදාගෙන වැරදි ප්‍රචාරණ කිරීම තුලින් ගොවියා නොමග යවනවා. ගොවියා මේ ගැන කිසි දැනීමක් නැතුව අර ප්‍රචාරක දැනීම සඳහා නැත්නම් ප්‍රචාරකයන්ට රැවටිලා මේවා භාවිත කරන්න පටන් ගන්නවා. ඒ මහත් අවදායක සිද්ධියක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මේවට එරෙහි වෙන්න අත්වැල් බැඳගන්න ජාත්‍යන්තර ව්‍යාපාර බිහි වෙලා තියෙනවාද? ඒ කියන්නේ මේ බහුජාතික සමාගම් වල ක්‍රියාදාමයන්ට එරෙහිවීමට, දැනුවත් කිරීමට, පෙළ ගැසීමට එහෙම? බහුජාතික සමාගම් සමග සම්බන්ධ වෙන්න නම් අපට පුළුවන් කමක් නැහැ. නමුත් ඔවුන් සමග අරගලයක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්. දැනට ඒක ජාත්‍යන්තර ජාලයක් තියෙනවා මේවට ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක්. ඒ අර විරුද්ධ කටයුතු කිරීමක් නෙවෙයි. අර්ධවාර්ෂික මුද්‍රණය පිට කිරීමෙන් වාර්ෂික හෝ වර්ෂ දෙක තුනකට වඩා පොත් පිට කිරීමෙන් අපි මේ දැනුම ලෝකේ පුරා යැවීමට උත්සාහයක් දරනවා. ඒකට කියනවා කොම්පස් ජාලය කියලා. එතකොට බහුජාතික සමාගම් එක්ක එකතු වෙලා මෙවැනි කටයුතු වලට උඩගෙඩි දෙන ව්‍යාපාරත් ජාත්‍යන්තර වශයෙන් තියෙනවද උපවංශ මහත්මයා? ඔව්. බොහෝ ජාත්‍යන්තර ආයතන ඒ අයට අවඩන අය තමයි ඉන්නේ. නමුත් ඒ අතරම සමහර කණ්ඩායම් මේකට විරුද්ධත් ගියා. එහෙම නැත්නම් ඒකේ වැරදි පෙන්වන්නට උදාහරණයක් කරගත්තොත් 1924 දී රුඩෝල්ෆ් ස්ටයිනර් කියන විද්වතා මේන් තිදුවන විනාශයන්ගෙන් වළකා ගැනීමට ජෛවගත ගොවිතැන නැත්නම් බයෝඩයිනමික් ෆාමින් කියන එක නිර්දේශය කරා නැත්නම් ඉදිරිපත් කළා. ඒක දැනටත් ලෝකයේ බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වගේ වර්ධනයක් එහෙම නැත්නම් ව්‍යාප්තියක් ඊතරම් දුරට තිබුණේ නැහැ. නමුත් පසුගිය දශක 2-3 ඇතුළත නම් දැන් වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මොකක්ද ජෛවගත ගොවිතැන කියන්නේ? ජෛවගත ගොවිතැන ඉංග්‍රීසියෙන් කියන්නේ බයෝඩයිනමික් ෆාමින් කියලා. එතෙන්දී තියෙන විශේෂ දේ තමයි සාමාන්‍ය කාබනික ගොවිතැනේ මෙන්ම කිසිම රසායනික දෙයක් භාවිත කරන්න බෑ. ඊට අමතරව පැලසිටවීම චන්ද්‍රයාගේ විශ්වයේ තියෙන ස්ථානය වන තීරණය කරන්න ඕන. උදාහරණයක් වශයෙන් අරගත්තොත් අපි පස්සේ දවස් සාකච්ඡා කරමු. චන්ද්‍රයා මේෂ සිංහ ධනු කියන රාශි තුනෙන් එක්ක ඉන්නවා නම් නැත්නම් ඒ ත්‍රිකෝණයේ යම් කිසි තැනක ඉන්නවා නම් ඒ වෙලාවේ වඩා හොඳ අස්වැන්නක් අරගන්න පුළුවන්නේ ගෙඩි ඇට කරල් වගේ જાතියක් වගා කරතොත්. ඒ කියන්නේ ලංකාවේ ඉන්දියාව වගේ නෙමෙයි හුඟක් පහත් මට්ටමකින් ජ්‍යොතිෂය පාවිච්චි කරනවා. තවත් එකක් තමයි අපි වගේම කෙම් පහන් කීපයක් පාවිච්චි කරනවා. සීමා සහිත කෙම් කීපයක් තියෙන්නේ. ඒවට කියනවා ජෛවගත නිෂ්පාදන කියලා ඉංග්‍රීසියෙන් කියනවා බයෝඩයිනමික් ප්‍රෙපරේෂන්ස් කියලා. අපිත් ඒක අත්හදා බලලා තියෙනවා. ඒකක් තමයි අම්පෝර. අම්පෝර හදාගන්නේ කිසිම රසායනික දෙයක් නොකා එළදෙනෙක්ගේ ගොම අඟකට එවැනිම එළදෙනෙක්ගේ අමුගොම පුරවලා සීත ඍතුවේදී පොළවේ වලල තියලා අරගෙන වතුර මිශ්‍ර කරලා ඉසීමෙන්. ඒකේ අස්වැන්න හොඳට වැඩි වෙනවා.
ඒක පැහැදිලිවම දන්නවා. ඒ වගේ කෙම් පාවිච්චි කරනවා. ඒකට බයෝඩයිනමික් ෆාමින් වල තියෙන සාමාන්‍ය කාබනික ගොවිතැන මෙන්න ඊට අමතරව නක්ෂත්‍රය නැත්නම් ජ්‍යොතිෂය සහ කෙම්පම් භාවිතයයි. මේ වගේ දේවල් හඳුන්වලා දීම උඩුගම්බලා පිහිනීමක් වගේ ප්‍රායෝගිකද ඔබ මේ කියන දේවල්? මුල් දවස්වල මෙවැනි දේ ගැන කතා කරපු අය හාස්‍යයට ලක් වෙච්ච අවස්ථා නම් කෙලවරයි. නමුත් කල්ලි අත්‍යත්ම එක්කෙන දෙන්න ඇවිල්ලා දැන් හොඳ තත්ත්වයක තියෙනවා. සමහර අවස්ථා එකක් මට මතක් කරන්න පුළුවන්. අපි මෙවැනි ගොවිතැනක් ඉගැන්වීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටවන්නට උත්සාහයක් දැරුවා. ඒ වෙලාවේදී ඒ ප්‍රදේශයේ ඉඳපු හාමුදුරු නමක් තමත් මිනිසුන් කණ්ඩායමක් එක්කහ කරන අරක්කු ගෙනත් දීලා ඒක කඩපල් කරා. ඒ වෙන්නේ තිබුණා. නමුත් අපි පිටිපස්සට ගියේ නැහැ. අපි සත්‍යයක් කරන දේ නිසා ප්‍රතිඵලදායී දෙයක් සිදු වෙන නිසා ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා දැන් ඊට වඩා හුඟක් විශාල පළල්. ඇයි ඒක කඩාකප්පල් කරන්න උත්සාහ කළේ? මම දන්න තරමට අවුරුදු 2ක් ඇතුළත අපි කරපු සමීක්ෂණයන් අනුව වල්නාශක භාවිතය 130කින් අඩු වුණා. එතකොට මේ කම්පැනිස් වලට බොහොම කරදරකාරී තත්ත්වයක් එනවා. දැන් තවත් ඉදිරියට යනවා නම් අපි කියන්නේ මෙහෙමයි. නව කැකුලම කියන ගොවිතැන් ක්‍රමයේදී ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නියරවල වල් තියා ගන්නවා. ඒක නියරවල වල් තියා ගන්න නම් වල්නාශකකින් අවශ්‍යතාවයක් නැහැ නේ. දැන් නියරවල අපි පැහැදිලිවම දන්න දෙයක් තමයි නියරවල වල් ටික පරිස්සම් කර ගන්න නම් කෘමිනාශක අවශ්‍යතාවයක් නැහැ. එතකොට වල්නාශක පමණක් නෙවෙයි කෘමිනාශකත් අවශ්‍ය වෙන්නේ නැහැ. නවලපිටියේ ජී.කේ උපවංශ මහත්මයාත් සමග අපි කතා බහ කරන්නේ අපේ පාරම්පරික ජන දැනුම මත පදනම් වෙච්ච ගොවිතැන පිළිබඳව. සේනාදළඹු හානිය ගැනත් මේ දවස්වල කතා වෙමින් තියෙන පසුබිමක අපේ ජන දැනුම වැදගත් වේවි ගොවිතැනේ අනාගතය තීන්දුව කරනකොට. හැබැයි අනිත් පැත්තට අපිට අමතක කරන්න බෑ 2 ලක්ෂ නැහැ 2 කෝටි 20 ලක්ෂයකට අධික ජනගහනයකට කන්න දෙන්න අභියෝගයකුත් අපිට තියෙනවා කියලා. උපවංශ මහත්මයා, කොයි දෙයකත් මූල සාධකය වෙන්නේ මුදල්. මුදල් එක්ක මේ දේවල් හසුරුවනකොට ගැටලු මතුවෙන්නේ නැද්ද? දැන් මුදල් අපිට භාවිත කරන්න පුළුවන් දැන් හොඳ පැත්තට. හොඳ ගොවිතැන ආර්ථික වශයෙන් වාසි නැහැ කියලා දන්නවා. ඒ වෙලාවේදී අපිට පුළුවන්කම තියෙනවා නම් ඒවන් බැහැර වෙන්න ඒකට ආර්ථික වාසියක් එනවා. මේකත් මාර කැකුලමේ විතර ගන්න පුළුවන්. සාමාන්‍ය කැකුලම් ක්‍රමයට ගොවිතැන් කරනවා නම් රුපියල් 8000ක් විතර බේර ගන්න පුළුවන්. කෘෂි රසායන වලට වියදම් කරන ඒවා. ඒ නිසා දැන් අපි හොඳ තත්ත්වයක ඉන්නවා. වඩාත් වේගෙන් මේ ප්‍රචාරිත කරන්න පුළුවන් විදියට. අපේ පාරම්පරික ගොවිතැන කොහොමද පරිසරයත් එක්ක බද්ධ වුණේ කියලත් ඔබට පුළුවන් ද පැහැදිලි කරන්න උපවංශ මහත්මයා? අපි අරගමු හේන් ගොවිතැන. අපි දැන් හේන් ගොවිතැන ඊටාම නරක දෙයක් හැටියට කතා කරන්නේ. නමුත් මට පේන විදිහට එදා කල හේන දැන් කරන හේන නෙවෙයි එදා කල හේන ඊටාමත්ම විද්‍යාත්මකයි. ඒගොල්ලෝ හේන් කැපුවේ නැහැ එලි කරා විතරයි කියන්නේ. එලි කිරීම සඳහා වුන් භාවිත කරේ කැත්ත. කැත්තකින් කවදාවත් ලොකු ගහක් කපන්න බෑ. පුංචි ගස් මුලිමුත් වට අඟල් 7-8 තියෙන ගස් අඩි 6ක් පමණ 5-6ක් පමණ උසිනුත් ලොකු ගස්වල අතු අඩි කිරීමත් පමණයි කළේ. ඒ කියන්නේ ජෛව විවිධත්වය යම් ප්‍රමාණයක් ඒ මොහොතේදීම ආරක්ෂා කරගත්තා. දෙවෙනුව ඕනි කුරක්කන් හො එක වර්ගයක් නෙමෙයි ඉස්සේ. සාමාන්‍ය කුරක්කන් එනවා තවත් බීජ වර්ග 8ක් 9ක් විතර කලම් කරලා. ලන්සි එතනින් ගියාම අසමදගම් තනහාල් ඒ වගේ වර්ග 8ක් එකට විහින්නේ. තවත් ඊට අමතරව අපි හිතමු හුඹහත් වෙනවා කියලා. හුඹහත් ඒකේ තියෙන සූක්ෂම දේශගුණික තත්ත්වය තේරුම් අරගෙන ඒ කිලිම ළඟම හදන්නේ වැටකුළු වගේ જાතියක්. ඊට පොඩ්ඩක් එහෙන් බඩේරිඟු හදනවා. ඊට පොඩ්ඩක් තවත් එහෙන් මුං වගේ જાතියක් හදනවා. කෙලවරේ දුරුතු මහේදී පමණ දුරුතු මහට ඉස්සෙල්ලා රතුළුණු වගේ જાතියක් හදනවා. මේ විදිහට බලපුවම හේනක ප්‍රයෝජනට ගත හැකි ආහාරයට ගත හැකි වර්ග පමණක් 20ක් 25ක් විතර තියෙනවා. එතකොට ඊට අමතරව වල් ටිකක් ආපුවම ගස් ටිකක් ආපුවම ජෛව විවිධත්වය ආරක්ෂා වුණා. තවත් එකක්. ඒවා ඔක්කොම වපුරන්නේ බීජ වපුරන්නේ දූවිලට. දූවිලට කියන්නේ
බිනර කලුවට වපුරපුවම අක්වැස්ස නැත්තම් වප්මුල වෙන වැස්සේදී පැලවෙනවා. අක්වැස්ස තියෙන්නේ දවස් 3ක් විතර. ඒ විතර තියෙන වතුරට දවස් 10කට 12කට 15කට ඇති බෝගෙට වැවෙන්න. ඒ බෝගේ වැවෙනකොට පස්සේ තමයි මහකන්නේ වැස්ස පටන් ගන්නෙ. මහකන්නේ පස්සේ පටන් ගත්තත් තද වෙහි නෙවෙයි එන්නේ සුළු වෙහි එන්නේ. සුළු වෙහි වලින් මේ වැවිලා තද වෙහි වෙනකොට මුළු ඉඩමම ආවරණය වෙලා තියෙන බෝග වලින්. ඒ කියන්නේ පස සංරක්ෂණත් ඒකම බැඳිලා තියෙන්නේ. හරි හේනේ පස සංරක්ෂණය සහ ජල කළමනාකරණය සිද්ධ වුණු විදිය කතා කළානේ. අපි ඒ හැරුණාම කොහොමද හේන් වගාවේදී පලිබෝධ පාලනය සිද්ධ කළේ? ජෛව විවිධත්වය තිබෙන නිසාමයි අවට කැලේ හැම තියෙන නිසා පලිබෝධක පාලනය ස්වභාවයෙන්ම සිදු වෙනවා. ඇත්තම කිව්වොත් පලිබෝධ පාලනය කියලා එකක් ඒක අතේ තිබිලා නැහැ. භෝග සංරක්ෂණ කියන වචනයක්වත් තිබිලා නැහැ. අවශ්‍ය ක්‍රමකුත් තිබිලා නැහැ. නමුත් වනසතුන්ගෙන් ආරක්ෂා වෙලා තියෙන. ඒක විස්තර කරා මම ඊට ඉස්සෙල්ලා. ඒක පමණයි තවත් කෙම් හුඟක් තියෙන කෙම් වර්ග ගොඩක් කෙම් කීපයක් නෙමෙයි. හුඟක් තියෙනවා. ඒ කෙම් වලින් තමයි ඒවා පරිත්‍යාග කරගත්තේ. නමුත් කුඹුරවල කෘමි හානි තිබිලා තියෙනවා. ඒවට වෙනම කෙම් පහන් පාවිච්චි කරලා තියෙනවා. දැන් උදාහරණයකට අරගත්තොත් එහෙම ගොයම් මැස්සට පමණක් කෙම් 20 ගණක් තියෙනවා. මේකින් එකක් මම කියන්නම්. රතන සූත්‍රයේ පළවෙනි ගාථා 3 කඩදායියකෝ තල්පතක ලියලා 14ක ලියලා ඒකේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා තමන්නේ කුඹුරේ කොන් හතරේ එල්ලපුවම නැත්තම් බැඳපුවම කෘමිහානියක් මේ ගොයම් මැස්සන්ගේ හානිය නැති වෙලා යනවා. දැන් මේ කියන කාරණා ඔබ අත්හදා බලලා තියෙනවද පෞද්ගලිකව? ඇත්තෙම ඔව්. මෙතන එක්වරක් මේ වෙනම කියන්නේ මාතලේ එක ගොවියෙක් අපේ උපදේශ පතන්නෙත් නැතුව වයස වැඩි වියක් වගා කරා. තදේට මැස්සෝ ආවා. පස්සේ මේ දැන් කියපු කේමම කරන්ටේ කියලා උගෙන් ඉල්ලීම කරලා පස්සේ ඔහු ගිහිල්ලා හාමුදුරන්ට කිව්වා මේක කරලා දෙන්න කියලා. හාමුදුරන්ට අමතක වුණා. ඒ දෙවෙනි දවසේ ගියාම හාමුදුරන් දෝෂාරෝපණය කරලා ආවා. මෙයා ගියේ නෑ යන්ත්‍ර 4 ගේන්න. නමුත් පන්තලේදී එක කුඹේකට පන්තලේදී ඒ පන්තලේදී ඒ පිරිත් කරනකොට මැස්සෝ නැතිලා ගිහිල්ලා. එච්චරකට ප්‍රබලයි. මට විද්‍යාත්මක නම් මේවා විස්තර කරන්න බෑ. අපි හේන් වගාව ගැන කතා කළානේ. කොහොමද කුඹුරු ගොවිතැන සිදු කළේ? වී වගාව ඒ ගැන ටිකක් කතා කරමුද? ඉහත කාලවලදී කුඹුරු ගොඩ මඩ දෙකේම ගොවිතැන් කරලා තියෙනවා. කුඹුරු වලත් තවමත් සමහර වැව්‍ය යටතේ තියෙන කැකුලන් වෙල කියලා. කැකුලන් වෙල කියන්නේ වතුර නැතුව ගොඩට වපුරන එක. මේ ගොඩට වැපිරීම අවස්ථා දෙකකදී කරලා තියෙනවා. එකක් බිනර කලුවේදී දෙවැන්න අක්වැස්සට පස්සේ මහවැස්ස පටන් ගන්නකොටම. මහවැස්සට පටන් ගන්නකොට නම් මාස 3මාර වී බිනර කලුවේදී නම් මාස 4 වී. එතෙන්දී වැස්සෙන් තමයි මේ ඔක්කොම බලාගන්නේ. කියන්නේ පැලවෙනවා. පැලුණාට පස්සේ පොඩි වැස්ස තියෙනවා. ඒ වගේන් තද වෙහෙනකොට ආවරණය වෙලා යනවා. මේ ගොඩ වැඩ ඉවර වුණාට පස්සේ තමයි කුඹරට එන්නේ. ඉතින් කුඹුරේදී සාමාන්‍ය ක්‍රමයට ගොවිතැන් කරලා තියෙනවා. නමුත් අර ඉස්සෙල්ලා කී වගේ කුරුළු පාළුව වගේ වෙගෙදී ආරක්ෂාව සඳහා යොදාගෙන තිබෙනවා. කුඹුර වල සමහරට අක්කර 50 60 100කට එක යායට තියෙන නිසා කෘමිහානි ඇති වෙන්න තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර වගේ කෙම්පන් හරිගස්සගෙන තියෙන්නේ. දැන් තවත් ප්‍රබල කෙමක් මම කියන්නම්. උගාක් අමාරුයි කීඩ උදුර වළක්වා ගන්න. තමයි කීඩ උදුර වළක්වා ගන්න ඕන නම් අපි ප්‍රබල කෘමිනාශකයක් යොදන්න ඕන. ඊට වඩා ප්‍රබලයි අපිට පුළුවන් කෙමක් තියෙන එකම කරනවා. ඒකම මෙහෙමයි. පස් පැංගිරි දර පුරුස්සල ගත්ත අලු ටිකක් අද්දන් තියෙන වෙලාවෙන් රාත්‍රී 11න් පස්සේ පළමෙන් කුද්දක ජින පන්දරේ කියන්නේ දිසා සුද්ද සහගේසු කියන ඒ පටන් ගන්න පිරිතෙන් 108 වරක් පිරිත් කරලා ඊන් පස්සේ ඒ තේන සත්‍ය වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු කියලා 3 වරක් කියලා ඊ දෙවෙනි වරට ගිනි පිරිතයි පටන් ගන්න ජාල කියලා ඒ පිරිතෙන් 108 වරක් පිරිත් කරලා නැවතත් ඒ තේන සත්‍ය වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු කියලා තියලා පසුදා උදෑසන කපුටාඬලන්ට ඉස්සෙල්ලා Tamanගේ කුඹුර මායෙන් කර ගන්නවා නම් තවත් එයින් අලු ටික පිට යනවා නම් කුඹුර ආරක්ෂා කර ගන්න පුළුවන්. මේකේ අත්දැකීම් කෙලවරක් නැතුව තියෙනවා. මේ ක්‍රමවලට අපි වගා කරපු වී වර්ග මොනවද? අපිට අපේම කියලා ජාන සංචිතයක් තිබුණාද වී වගාවේදී? දැන් අපි ගොවිතැන් කරන්නේ දෙමුහුන් ප්‍රභේද එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් හඳුන්වලා දීපු ප්‍රභේදනේ. අපේ සාම්ප්‍රදායික වී වර්ග ගැන
ඇත්තෙම ඔව් මට දන්න තරමට 3000කට පමණ මේ වර්ග තිබිලා තියෙනවා. මෙතන තමයි හැම විටකම ඒවා තිබුණා කියලා හිතන්න පුළුවන්. නවීන ගොවිතැනේදී අපි ප්‍රධාන අංග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි බිම් සැකසීම, දෙවෙනි එක පෝෂණය, තුන්වෙනි එක වගා සංරක්ෂණය, හතරවෙනි එක අස්වනු නෙලීම. මේ කරුණු වලින් අස්වනු නෙලීම හැර කිසිවක් තිබිලා නැහැ මුල් අවධියේදී. ඉතින් වැදගත් ඒ වෙනුවට තිබිලා තියෙන පළමු දේ තමයි අපේ දේශීය ඥානයේ තියෙන නැත්නම් හෙළ ගොවිතැන ප්‍රධාන කරුණ තමයි ඉදිරි කන්නේ වර්ෂාව කොහොමද කියලා දැනගන්න. වහිනවද නැද්ද? වහිනන හුඟක් වහිනවද නැත්නම් ටිකක් වහිනවද කියලා. ඉතින් ඒ අනුව ඒගොල්ලන්ට විවර්ග ගොඩක් ඕන. දැන් බෝගහක හොඳට මල් පිපුණොත් උස්සන්ට බැරි මල් පිපුණා කියන්නේ. එහෙම නැත්නම් කටුපිල ගහක උස්සන්ට මල් පිපුණොත් කිසි බයක් නැතුව ඉදිරි වර්ෂයම හොඳ ගොවිතැනකට හොඳයි කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මාස 4 වගේ જાති අවශ්‍යයි. සමහර ගස්වල වපුරපු මල් පිපිච්චාම ගොවින් දන්න මේතරේ වැස්ස අඩු කියලා. ඒ වෙලාවේදී තියෙන්න ඕන ඒ ගස්වල මල් පිපුණොත් මාස 2 වපුරන්න කියලා තියෙනවා. ඒකට අපි දන්නේ කාලගුණය මොනවද වෙන්නේ කියලා. කාලගුණයට ගැලපෙන්න නම් මේ වී ඔක්කොම අපි තියාගන්න ඕන. ඒකට වී වර්ග තිබීමෙන් ප්‍රයෝජනයක් තිබුණා. ඒකම විවිධත්වයට ආරක්ෂා වුණා. ගොවියාගේ අර අවිනිශ්චිතතාවයෙන් මගහරින්නට උදව් වුණා. ඔය කියන විදිහට නම් පුළුල් වපසරියක විහිදුණු වී වර්ග තියෙන්න ඕන. ඒකට හේතුව විවිධ තත්ත්වවලට ගැලපෙන්න වෙනවනේ. එක්ක ගම් වතුරට එහෙම නැත්නම් නියගයට ඔරොත්තු දෙන්න ඕනේ, වැඩි වැස්සට කීඩෑව වගේ උවදුරු වලට ඔරොත්තු දෙන වී වර්ග තියෙන්න ඕනේ. පස්සේ මලකඩ තියෙනවා නම් දියාලු ගතිය වැඩි නම් පස්වල ඒ වගේ එක එක තත්ත්වවලට එහෙම ඒ පරිමාණය පිළිබඳ පැහැදිලි කරමුද? දැන් මාස 6ක් වයසේදී මාවේ තාමත් අතන මෙතන තියෙන මාවේ තවත් වර්ගයක් තියෙනවා. වැස්ස වතුර පිරුණොත් ඒ ගහ උඩට යන තමයි අඩි 6 7 උස යනවා. ඒකම දැන් මාස 2 විතරක් උසට යන්නේ නැහැ. දැන් 60 දාවි වගේ જાති. ඊළඟට 60 පඳුරු කියලා තියෙන හුඟක් පඳුරු ගහනවා. ඒ වයස අනුව වෙනස් වෙනවා, උස අනුව වෙනස් වෙනවා, ඊළඟට රස අනුව වෙනස් වෙනවා. අද කාලේ උපවංශ මහත්මයා වී වගාව ගැන කතා කරද්දී ජනගහනයත් එක්ක ඈඳිලා තියෙනවනේ අස්වැන්න. මොකද මං කීපතාවක් සඳහන් කළා 2,20,00,000කට අධික ජනගහනයකට ආහාර සපයා දීමේ අභියෝගයට අපි මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා අද අස්වැන්න පිළිබඳව මූලිකව හිතන්න වෙනවා වී ගොවිතැන ගැන කතා කරනකොට. එවක ඒ පාරම්පරික වශයෙන් වගා කරපු වී වර්ගවල අස්වැන්න කොහොමද අද තත්ත්වයට එක බලද්දී? ඒ විදිහෙන් බලනකොට ඉහළ අස්වැන්න තිබුණා කියලා හිතන්න බෑ. අස්වැන්න උග කඩුයි. නමුත් මාවේ දැන් තියෙන වර්ගවලින් මාවි දැන් තියෙන වර්ගයේ තරම් ලොකු වෙනසක් නැහැ. මාවි දිනු කරගන්න පුළුවන් හොඳ අස්වැන්න කරගන්න. තවත් කරුණක් දැන් අපි අරගත්තොත් එහෙම සූදුරු සම්බා. සූදුරු සම්බාලට කිසිම පොහොරක් යන්නේ නැහැ. පොහොර නැති හන්දම රට පොහොර නොයදෙන හන්දම කෘමියාන යදියත් නැහැ. වීබසල් 40ක් 50ක් තිබුණත් වීබසල් 125ක විතර ආදායමක් ලැබෙනවා. මොකද ඒ රසයි ගුණයි වැඩි නිසා කිලෝවක් හාල් කිලෝවක් රුපියල් 90කට එහා පැත්තේ දෙන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. අද හීනට තියෙනවා නම් අක්කරයට විබසල් 30ක් තිබුණොත් ඕන තරම් ඇති. මොකද ග්‍රෑම් ලේසියෙන් කිලෝ එකක් රුපියල් 60 ගන්න දෙන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. නමුත් අස්වැන්න බුසල් ගානේ බලපුවම නම් දැන් වර්ග විතර නැහැ. හොඳයි. අස්වැන්න අඩුයි කියමුකෝ. අස්වැන්නට සාපේක්ෂව මේවයි ගුණාත්මක පාර්ශ්වය මොන වගේද? අපි දන්නවා වී නැත්නම් හාල් වල මූලිකව තියෙන පිෂ්ඨය ඒ හැර තියෙන අනෙක් පෝෂණ පදාර්ථ පාරම්පරික වී වර්ගවල අද තියෙන වී වර්ගවලට වඩා වැඩි කියලා ඔප්පු වෙලා තියෙනවද? ඇයි නැත්තේ? සමහර විට මේ කැඩුම් බිඳුම් වෙදකම් වලදී හීන ටිකල් අර ගන්නවා. ඉතින් ඒක ඖෂධ වටිනාකමක් තිබිලා තියෙනවනේ. ඊළඟට සමහර විට ලුණු කැඳ දෙන්න කියනවා. ලුණු කැඳ දෙන්න කියනකොට කොයි වගේද ගන්නෙ? ඊට ගැළපෙන වී වර්ගයක් නේ. ඒකට ඖෂධ වටිනාකම තිබුණා. එක පැත්තකින් අනිත් එක සමහර උත්සව සඳහා ගන්න වෙන වර්ග තිබුණා. විවිධ වාසි නැත්නම් ප්‍රයෝජන මේ වගේ තිබිලා තියෙනවා. මේ වර්ග 90. මම දැන් උදාහරණයක් අරගත්තොත් ඒ බට් එකක් වෙනකොට සෑහෙන ප්‍රදේශයක සුවඳ විහිදෙනවා. ඔය කියන තරම් ඒ වර්ග හොඳ නම් ඇයි අපි ඒ වර්ග අහිමි කරගත්තේ කිසියම් පමණකින් හෝ භාවිතා කරන්නේ නැතුව? වැඩි අස්වැන්න සඳහා යෑම සඳහා. දැන් තියෙන වී වර්ග හුඟක් නිපදවල තියෙන්නේ වැඩි අස්වැන්නක් සඳහා සහ
කෘමීන් ගෙන රෝගවලට ඔරොත්තු දෙන්න පරිදි. ඒ වුණත් රෝගවලට සහ කෘමීන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය මැදිහත් වෙන අපේ වීගොවිතැන අස්වැන්න වැඩි දියුණු කරන මට්ටමට ගන්න. ඒතර මේ සිදුවීම් පසුපස ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන ඉන්නේ මොන විදිහටද? ජාත්‍යන්තර සහල් පර්යේෂණ නොරදම් බලපෑම් කළා. එතෙන්දී නමුත් මම හිතනවා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනට පවා යන්න වේවි දැන් තියෙන තත්ත්වයට අනුව අපේ දේශීය ක්‍රම වලට උදාහරණයක් වශයෙන් අරගත්තොත් අපි 1993 ඉඳලා නව කැකුලම දිනු කරන්නේ අද මේ ඊරියකත් කැකුලම වගේ නැත්තම් ඩ්‍රයි සෝයින් වලට යනවා. තමට මෙහෙම කොපි කරපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ විද්‍යාඥයන් තුලින්ම පහළ වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සමග බලවත් රටවල බහුජාතික සමාගම් වල න්‍යාය පත්‍ර තිබුණෙම නැද්ද උපවාස මහත්මයා? මොකද මොකක් හරි භෝගයක් හඳුන්වලා දුන්නාම ඒකට මෙන්න මේ පලිබෝධකය එනවා නම් මෙන්න මේ කෙමිකල් එක දාන්න ඕනේ වගේ එහෙම කතා ඈඳන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තිබුණෙම නැද්ද? මං හිතන්නේ කුමන්ත්‍රණ කළ ඒක ඒ අයගේ ක්‍රියාමාර්ගය මුදල් ගැරීමේ ක්‍රියාමාර්ගය වශයෙන්. දැන් මෙතෙන්දී අපේ වර්ග විනාශ කරේ නැහැ. ඒ වර්ග සියල්ලම සමහර විට තවත් රටක තියෙන්න පුළුවන් මෙහෙන් අරන් ගිහිල්ලා ඥාන සම්පත් වශයෙන්. ඒකට අපි හුඟක් වර්ග යොදාගෙන තියෙන ඥාන සම්පත් වශයෙන්. ඒකෙමුත් ඒගොල්ලන්ට මුදල් හොයන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර වගේ වැඩිපුර විකිණීම් තුලින් නැත්නම් පිටත්තර යෙදෙම වැඩි කිරීම තුලින් ඒක කරන්න පුළුවන්. මේ මත් හිතන විදිහට නේක ඉතා සූක්ෂම වැඩපිළිවෙලක් මන්ත්‍රණයකට වඩා. ඒකෙදී හුඟා ගොදුරුනේ අපේ විද්වතුන් සහ ආයතන. හොඳයි, ඔබ නිතර සඳහන් කළා මේ සාකච්ඡාවේදී සැඟවුණු හානි තිබුණා කියලා අපේ ගොවිතැන විනාශ කරන්න නැත්නම් ගොවිතැනට හානි පමුණුවන. ඇයි පැවති රජයන් ඒව ගැන උනන්දු නොවුනේ? මං අර මුලින් අහපු ප්‍රශ්නේම මේ ආයේ අහන්නේ. සජ්ජයකට මම නැවතත් දොස් කියන්නේ නැහැ. මොකද මේ දෝෂාරෝපණ කළ යුත්තේ විද්වතුන්ට. විද්වතුන් Tamanගේ සේවය නිශ්චයාකාර කර තිබුණේ නැහැ. ඒ කියන්නේ නැවතත් කියන්නේ මේ වගේ සත්‍යතාවයක් තියෙනවද වැදගත්කමක් තියෙනවද කියලා පරීක්ෂණ කෙරුවෝ අඳුම ගානේ නිරීක්ෂණය කරිවත් නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම පෙන්නන්නේ බටරෙන් ආපු ක්‍රම තමයි හොවා දක්වන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ අනුව දේශපාලනඥයෝ වැඩ කළා. අපිට අහිමි වුණු වීදර්ශවල ඥාන වෙන රටවල තියෙනවා කියලා ඔබ කියනවානේ. එහෙම තියෙනවා නම් ඒ ඥාන අපි දීලා නෙවෙයි. ඒවා හොරකම් කරගෙන ගිහිල්ලා. මේ කියන්නේ ඥාන මංකොල්ලයක් ගැනද? ඒකදී නම් මංකොල්ල කෑමක් වුණා කියලා කියන්න වෙනවා. අපිට කියලා හෝ නොකිය අයව අරන් ගියා නම් ඒව ආරක්ෂා කරලා තියෙනවා නම් අනාගතේ ප්‍රයෝජනට ගන්න නම් ඒක මංකොල්ල කෑමක්. නමුත් සංරක්ෂිත ක්‍රමවේද විධිමත්ත නේද දියත් වෙන්න ඕනේ. එහෙම සංරක්ෂණය කරනවා කියලා මේ කාගේවත් රටක තියෙන ඥාන සම්පත් ගෙනියන්න බෑනේ. පුළුවන්. දැන් සමහර ඖෂධ පෙළට ගොඩක් ලංකාවෙන් පිට වෙලා තියෙනවා. සමහර ස්විච් සංවිධාන හරහාම වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ දැනුවත් ඕනනම් දැනුවත් තමයි. ඒකම ඉන්දියාවේ වී වර්ග 20000ක විතර ගානක් පාරටම අරගෙන ගියා. ඒ රජය සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් ඊරියක සම්බන්ධ වෙලා වෙන්න පුළුවන්. එක යුගයක මේ රටේ විශ්වවිද්‍යාල පවා ඥාන සම්පත් මංකොල්ල කන්න හවුල් වෙලා තියෙනවා. තවත් විදේශීය විශ්වවිද්‍යාල එහෙම එක්ක. ඇයි ඒවා ගැන සෙවීමක් බලධාරීන්ගේ පැත්තෙන් ක්‍රමවත්ව සිද්ධ නොවුනේ? මට විශ්වාස කරන්න පුළුවන් ඒ තාමත් නිසි වැඩපිළිවෙලක් නැත කියලා. කොහොමද එහෙම වැඩපිළිවෙලක් ගොඩනගාගත යුත්තේ? ඒ කෙලින්ම රජ සම්බන්ධ විය යුතුමයි. නීති රීති නැත්නම් හොරගම් කරන්න පුළුවන්. සාමාන්‍ය සෑහෙන නීති රීති පද්ධතියක් තියෙනවා. නමුත් හොරකම් කිරීමට තාමත් ඉඩ තියෙනවා. රජයේ විතරද වගේ කියන්න ඕනේ උපවංශ මහත්මයා? ඇයි ගොවියෝ පුරවැසියෝ ඒ අය වගේ කියන්න ඕන නැද්ද? ගොවි මහතුන් සමහරට මේ වගේ කරුණු නොදන්න නිසා වෙන්න ඇති වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ මම දන්න තරමින්. නමුත් තනින් තන සංවිධාන සහ පුද්ගලයන් ඉන්න මහන්සි වෙන මේ ආරක්ෂා කරගන්න. මේ ගැන කරුණු පැහැදිලි කිරීමට මම හිතන්නේ අපගේ යුතුයකමක් මේ ගැන සාමාන්‍ය ගොවි ජනතාවට දැනුවත් කිරීම. ඔබ පවසමින් සිටියා බටහිර නිසා බටහිර දැනුම නිසා අපේ ගොවිතැන වෙනසුනා කියලා. ශාස්ත්‍රයේ සෙසු විද්වතුන් ඔබ කියන මේ කියමන පිළිගනීවිද? සමහර විට හැම දෙයක්ම ඒගොල්ලෝ දක්වන්නේ හොඳ ප්‍රතිඵල වශයෙන්. නමුත් සත්‍ය වශයෙන් අරගත්තොත් එහෙම පිළිගන්න වෙනවා. නමුත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා කියලා මට හිතෙන්නේ. දැන් ගිය වර්ෂය ගැන අරගෙන බලතොත් එහෙම
දකුණේ ගොවීන් දැනගෙන හිටියා ඒ ගොවිතැනට හොඳ වර්ෂයක් කියලා. අනිත් එක අපි කළ අධ්‍යයනකින් පැහැදිලිව පේන එකක් තමයි ලංකාවේ වී අස්වැන්න වැඩි වෙන්නේ වර්ෂාව හොඳ තියෙනකොට කියලා. නමුත් මෙවර වී අස්වැන්න වැඩිවීම වෙනත් හේතු නිසා තමන්ගේ කාර්යක්ෂමතාව දක්ෂකම නිසා වැඩි වෙනවා කියලා හුවා දක්වන්න උත්සාහ කරන්නේ. ඒ තමන්නේ විලිවසා ගැනීමට කරන ප්‍රයත්නයක්. දැන් ඊළඟට තව අවුරුදු 3කින් නොරදවාම ඉන්ටෝන 3කින් 4කින් නියගයක්. ඒ නියගයක් කෙනෙකුට අසන පල්ලයට යනවා. එතකොට කොහොමද කියන්නේ? එතකොට ගොවියට දෝෂාරෝපණය කිරීම නේද කරන්නේ? ඔබ දොස් කියන්නේ මාධ්‍ය හා සමාගම් වලට. හොඳයි. මේ තත්ත්වෙට මුහුණ දෙන්න ගොවීන් කොහොමද පෙළ ගැහෙන්න ඕන? ඒක පළමුවෙන් අපි තේරුම් ගන්න ඕන වැඩිමනත් ගොවීන් ලේසිය පහසුව සහ මුදල් සඳහා යන්නේ. ඒ අයට කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඥානවන්ත ගොවි සංවිධාන සහ ගොවීන් පළමුවෙන්ම දැනුවත් කළ යුතු ඔවුන් හරහා පල්ලෙහාට මේ දැනුම අරගෙන යන්න ඕන. මේ අදහස් අරන් යන්න ඕන. හැබැයි උපවංශ මහත්මයා ජානමංකොල්ලයක් වගේ බහරදූර දෙයක් වළක්වන්න පොඩි මිනිස්සුන්ට බෑනේ. ඒ සම්බන්ධව මොකක්ද ඔබ හිතන්නේ? මෙතෙන්දී මට කියන්න තියෙනවා නැවතත් ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කළ යුතුයි. ඒ නීති රීති සම්පාදනය කිරීමේදී ජාති හිතයිෂී ඊළඟට මේ විෂය සම්බන්ධව හොඳ දැනුමක් තියෙන දැනට රාජ්‍ය සේවයේ නැති පිටස්තර අයත් අරගෙන මේ කටයුතු කරන්න ඕන. ඒ එක්කම ස්විච්ඡා සංවිධාන සහ රාජ්‍ය සංවිධාන එක් වෙලා මේ කරුණ පැහැදිලිවම ජනතාව අතරට ගෙනියන්න ඕන. මේ ගෙනියෑම නිසා මේ වගේ පාඩු වෙනවා අපට. එහෙම නැත්නම් අපිට ලැබෙන්න තියෙන විශාල ආදායම් ප්‍රමාණයක් නැති වෙනවා කියන්නේ. නාවලපිටිය ජී.කේ උපවංශ මහත්මයා ඔබත් අපිත් මේ බැරෑරුම් කරුණු ගැන දැන් සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. ඒතර අවසානයේට එළඹෙන්න පෙර කියන්න දැන් දශක කිහිපයක් තිස්සේ අපිට හානි සිද්ධ වෙලා තියෙනනේ අපේ ගොවිතැන සම්බන්ධව. අපිට ආපහු හැරෙන්න පුළුවන්ද අවුරුදු 60-70කට පස්සේ? ඒ හැරුණම අපිට ප්‍රකෘති තත්වයට එළඹෙන්න පුළුවන්කමක් ලැබෙයිද? ඇත්තෙන්ම පුළුවන්. පසුගිය අවුරුදු 25ක් විතර කාලෙත් අපි පිටිපස්සකින් මේ වගේ අපි කටයුතු කරනවා. එතෙන්දි තිබුණු දැනුම කුසලතා තාමත් එක ස්ථානයක හෝ තව ස්ථානයක තියෙනවා. හැබැයි යට සමහර තැන්වල වැළලීලා තියෙන්නේ ඒක මතු කරලා ගන්න ඕන. නමුත් ඒක ඉතා ඉක්මනින් කළ යුතුයි. ඒවා වැඩිපුරක් තියෙන්නේ අපේ වයසක වැඩිහිටියන් අතර. ඒ වැඩිහිටියන් අපෙන් සමුගන්නට ඉස්සෙල්ලා මේවා කළ යුතුයි.